ළමයි අද මාතෘකාව ලියා ගන්න දත්තවල ප්‍රස්ථාරික නිරූපණය. මෙතනදී අපි කතා කරන්නේ අපි ඉස්සර වෙලා කතා කරපු දත්තවල ප්‍රස්ථාරික නිරූපණයක් ගැන. එතකොට එහෙම කරන්න හේතුව තමයි අපිට දත්තවල මාතය, මධ්‍යයන්‍ය, මධ්‍යස්ථය හොයලා ඒ කුලකයේ පිළිබඳ අවබෝධයක් ගන්නවට වඩා වැඩි ලේසියෙන් ප්‍රස්ථාරයක් ඇඳලා ඒ දත්ත කුලකයේ පිළිබඳ වඩා පැහැදිලි අගයක් ගන්න පුළුවන්. ඒ නිසා සංඛ්‍යානය දන්නේ නැති කෙනෙකුට වුණත් ප්‍රස්ථාරයක් අනුසාරයෙන් ඒ දත්තවල හැසිරීම පිළිබඳ මූලික අදහසක් ගන්න පුළුවන්. ඒ නිසා තමයි දත්ත අරගෙන ඒකේ ප්‍රස්ථාරික නිරූපණයක් කරන්නේ. අපි බලමු මොනවද මෙතනදී අඳින්න පුළුවන් ප්‍රස්ථාර කියලා. මාතෘකාව ලියා ගන්න. ඒකේ පළවෙනි අනුමාත්‍රකාව ලියන්න ජාල රේඛය. මෙතනදී කරන්නේ x අක්ෂය පැත්තට පන්ති මායිම් තීරුව ගන්නවා, y අක්ෂය පැත්තට සංඛ්‍යාතය ගන්නවා. එහෙම අරන් ස්තම්භ ප්‍රස්ථාරයක් අඳිනවා. එතකොට ඒකට තමයි අපි ජාල රේඛය කියලා කියන්නේ. අපි පළවෙනි උදාහරණය බලමු මේ විදිහට. මේ වගුව ලියා ගන්න. ඒකේ පන්ති මායිම් දීලා තියෙනවා. මේ ගානේදී පන්ති සීමා සහ මායිම් සමානයි. එතකොට ළමයි මුලින්ම කරන්නේ මේ වගුව දිහා බලලා x අක්ෂය පැත්තට යන උපරිම ප්‍රමාණය බලනවා. එතකොට 10 20 30 40 එහෙම 60න් තමයි ඉවර වෙන්නේ. එතකොට අපිට බිඳුවේ ඉඳන් 60 දක්වා අඳින්න පුළුවන්. එහෙනම් අපි x අක්ෂය පැත්තට ගන්නවා බිඳුවේ ඉඳලා 60. මෙහෙම x අක්ෂය ගන්නවා. ඊළඟට y අක්ෂය ගන්නවා. y අක්ෂයේ 7. 1 සහ 7 අතර තමයි තියෙන්නේ. එතකොට අපිට පුළුවන් බිඳුවේ ඉඳලා 7ටම ගන්න. ඊට පස්සේ x සහ y අක්ෂ නම් කරන්න ඕනේ පන්ති මායිම්. x අක්ෂය පැත්තට y අක්ෂය පැත්තට සංඛ්‍යාතය. ඊට පස්සේ අක්ෂ ලකුණු කරන්න ඕන. එතකොට මෙතන බිඳුව ඉහළට සංඛ්‍යාත 1 2 3 4 5 6 7 විදිහට එනවා. ඊළඟට x අක්ෂය පැත්තට අපිට ගත්ත හැකි බිඳුව 10 20 30 40 50 60 70 ඔය විදිහට ගත්ත හැකි. එහෙම අරන් ස්තම්භ ප්‍රස්ථාරයක් තමයි අඳින්නේ. ඒ කියන්නේ මෙහෙම 10ත් 20ත් අතර උස එකවන ස්තම්භයක් අඳිනවා. මෙන්න මේ වගේ. අඩි රූල තියලා අඳින්න ඕනේ. ඊළඟට 20ත් 30ත් අතර උස 4ක් වන ස්තම්භයක් අඳිනවා. 4 මෙතන මේ උස අපි ඇඳපු එකේ කොටු 4 වෙනි ස්ථානයට යන්න අඳිනවා. ඊළඟට 30ත් 40ත් අතර 7ක් උස. කියන්නේ උපරිම උස තියෙන්නේ ඒ ගානට 7ක් උසට ස්තම්භ ප්‍රස්ථාරය අඳිනවා. ඊට පස්සේ 40ත් 50ත් අතර 3ක් උසට අඳිනවා. ඊළඟට 50ත් 60ත් අතර 2ක් උසට ස්තම්භය අඳිනවා. එතකොට මෙන්න මෙහෙම ඇඳපු එකට අපි කියනවා ජාල රේඛයක් කියලා. එතකොට ජාල රේඛය සම්පූර්ණයි. ළමයි ඕගොල්ලෝ අඳිනකොට අඩි රූල තියලා අඳින්න ඕනේ. මම මෙතන අඩි රූල භාවිතා කරේ නැහැ. එතකොට අක්ෂ නම් කරලා තියෙන්න ඕනේ. අක්ෂ පැහැදිලිව ඛණ්ඩාංක ඇඳලා තියෙන්න ඕනේ. ඊළඟට ප්‍රස්ථාරය.
පැහැදිලිව ඇඳලා තියෙන්න ඕනේ. ඒතර මේ ප්‍රස්ථාරය දිහා බලපුවාම මේ වගුව දිහා බලනවට වඩා වැඩි අදහසක් ඉක්මනට එනවා. ඒ නිසා සංඛ්‍යානය දන්නේ නැති කෙනෙකුට අපිට මේ දත්ත පිළිබඳ හොඳින් sannivedanayak ඇති කරන්න පුළුවන්. හරි. ඒකට තමයි ප්‍රස්ථාරික නිරූපණයක් භාවිතා කරන්නේ. මේක අඳින්න. ඊළඟට ළමයි දෙවෙනි උදාහරණයට මේ වගුව ලියන්න. ඒකෙදි ළමයින්ට පේනවා දැන් පන්ති සීමාව සහ මායිම් සමාන නැහැ. ඒ නිසා අපි පන්ති මායිම් තීරුව ලියා ගන්න ඕනේ. ඒක ලියන්න අනිවාර්ය නැහැ. ඒක හිතෙන් හදලා දාන්න පුළුවන්. මම මෙතන පළවෙනි ගාන නිසා මායිම් තීරුව ලියන්නම්. බලන්න මෙහෙම ළමයි මායිම් තීරුව ආවද කියලා. ඊට පස්සේ x සහ y අක්ෂ ලකුණු කරන්න ඕන. මෙන්න මේ විදිහට අක්ෂ නම් කරපුවාම එනවද බලන්න. මායිම් තීරුව තමයි x අක්ෂයට ගන්න. පන්ති මායිම්. සංඛ්‍යාතය තමයි y අක්ෂයට ගන්න. ඒතර මේක x අක්ෂයේ බිඳුවෙන් පටන් ගන්න නැති නිසා පටන් ගන්න 29.5 නිසා බිඳුවත් 29ත් අතර මෙන්න මේ වගේ. x අක්ෂය මෙන්න මේ වගේ. ටිකක් සංකෝචනය කරා කියන්නේ මෙන්න මේ මාක් එක දාන්න ඕනේ. බිඳුවෙන් පටන් ගන්න නැත්නම් ඉස්සර වෙලා ගානදී අපි දන්නේ නැහැ බිඳුවේ ඉඳන්ම අඳින්න පුළුවන් වුණා. මේකෙදි එහෙම නැහැ. මේකෙදි පොඩ්ඩක් බිඳුවත් අතර වෙනසක් තියෙන නිසා x අක්ෂය සංකෝචනය කරා. ඊට පස්සේ අපි ජාල රේඛය අඳින්න ඕනේ. එතකොට පළවෙනි අවස්ථාවේ මේ වෙනවද බලන්න. ඊළඟට 39.5යි 49.5යි අතර 5ක් උසයි. ඊළඟ එකේ 8ක් වැඩිම සංඛ්‍යාතයේ තියෙන අවස්ථාව ඊළඟ එකේ 4යි. ඊළඟ එකේ 1යි. මෙන්න මේ විදිහට ජාල රේඛය ආවද බලන්න. මේ දත්ත කුලකයේ දිහා අපිට බලන්න පුළුවන්. බලලා කියන්න පුළුවන් මේ දත්ත කුලකය ආසන්න වශයෙන් සමමිතිකයි කියලා. එහෙනම් අපිට ඉක්මනටම අදහසක් ගන්න පුළුවන් දත්ත පිළිබඳ දත්ත කුලකයේ සමමිතිකයි කියලා. ඊළඟට ළමයි පොඩි මාතෘකාවක් ලියන්න. පන්ති තරම අසමාන විට ජාල රේඛයේ ඇඳීම. හරි. අපි ළමයි උදාහරණකින්ම බලමු කොහොමද ඒක කරන්නේ කියලා. මේ උදාහරණේ ලියා ගන්න. මේක බලපුවාම තේරෙනවා ළමයින්ට පන්ති ප්‍රාන්තර සමාන නැහැ කියලා. ඒ හින්දා අපි තව තීරුවක් ලියනවා පන්ති පළල නැත්නම් පන්ති තරම. පන්ති පළල තීරුවක් ලියනවා. එතකොට පන්ති පළල මෙතන 20යි, මේකෙත් 20යි, මේකෙත් 20යි, 40යි, 20යි, 60යි, 20යි. මෙන්න මෙහෙම පන්ති පළල එනවා. එහෙම පන්ති පළල ආපුවාම අපි තව තීරුවක් හදනවා සාපේක්ෂ සංඛ්‍යාතය කියලා. නැත්නම් සංඛ්‍යාත ඝනත්වය කියලාත් කියනවා. සාපේක්ෂ සංඛ්‍යාතය තීරුවක් හදනවා. එතකොට අපි සාපේක්ෂ සංඛ්‍යාතය සහ පන්ති පළල තමයි xy අක්ෂ වලට ගන්නෙ. හරි. අපි බලමු සාපේක්ෂ සංඛ්‍යාතය කොහොමද හොයන්නේ කියලා. සාපේක්ෂ සංඛ්‍යාතය හොයන්නේ මේ විදිහට. මෙතනදී සාපේක්ෂ සංඛ්‍යාතය කියලා කියන්නේ සාපේක්ෂ සංඛ්‍යාතයේ සමානයි සංඛ්‍යාතය බෙදීම පන්ති පළල අතර අනුපාතය. සංඛ්‍යාතය බෙදීම පන්ති පළල අතර අනුපාතය. මේක පැත්තකින් ලියලා කොටු කරගන්න. සාපේක්ෂ සංඛ්‍යාතයේ සමානයි සංඛ්‍යාතය බෙදීම පන්ති පළල අතර අනුපාතය.
පන්ති පළල අතර අනුපාතය කියලා කියන්නේ දැන් පළවෙනි පන්තිය ගත්තොත් පන්ති පළල 20යි. ඊළඟ පන්තියත් 20යි. ඊළඟ පන්තියත් 20යි. ඊළඟ එක 40යි. එතකොට ළමයින්ට තේරෙනවා මේක සාමාන්‍ය 20 තමයි පන්ති පළල තියෙන්නේ. දෙකක විතරයි වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් අපි සාමාන්‍ය පන්ති පළල කියලා ගන්න 20. එහෙනම් ඒ පන්තියේ පන්ති පළල පොදු පන්ති පළලෙන් බෙදෙනවා. එතකොට එනවා අපිට පන්ති පළල අතර අනුපාතය. එතකොට ඒක සංඛ්‍යාතයෙන් බෙදෙනවා. දැන් මෙතන පන්ති පළල අතර අනුපාතය එන්නේ 20ට 20 කැපුණොත් 1යි. එතකොට එක සංඛ්‍යාතයෙන් බෙදන්න ඕනේ. සංඛ්‍යාතය 2යි 2 බෙදීම 1යි. මේක තමයි මෙතෙන්ට එන සාපේක්ෂ සංඛ්‍යාතය කියන්නේ 2මයි. එහෙනම් ඊළඟ එකෙත් ඒක වෙනස් වෙන්නේ නැහැ. මොකද පන්ති පළල 20යි සංඛ්‍යාතය 3යි. එහෙනම් සාපේක්ෂ සංඛ්‍යාතයක් 3යි. එහෙනම් ඊළඟ එකේ 1යි. අන්න ඊළඟ එකේ වෙනස් වෙනවා. එහෙනම් ඒකේ පන්ති පළල 40යි. එතකොට පොදු පන්ති පළල 20යි. එහෙනම් පන්ති පළල අතර අනුපාතය 2යි. එහෙනම් මොකද කරන්නේ? සංඛ්‍යාතය 8යි ඒක බෙදනවා 2කින්. අන්න එතකොට එනවා 4ක්. ඊළඟ එකෙත් වෙනස් වෙන්නේ නැහැ 5යි. ඊළඟ එකේ ළමයින්ට තේරෙනවා 60 බෙදන්න ඕනේ 20ෙන්. එතකොට එනවා පන්ති පළල අතර අනුපාතය 3ක් කියලා. එහෙනම් සංඛ්‍යාතය බෙදනවා පන්ති පළල අතර අනුපාතයෙන්. එතකොට එනවා උත්තරේ 2ක් කියලා. ඊළඟ පන්ති අන්තිම එකේ වෙනස් වෙන්නේ නැහැ 3යි. එහෙනම් සාපේක්ෂ සංඛ්‍යාතය කියන්නේ මෙන්න මේ තීරුවට. එහෙනම් සාපේක්ෂ සංඛ්‍යාතය තමයි අපි y අක්ෂයට ගන්නෙ. මායිම් තමයි x අක්ෂයට ගන්නෙ. එහෙනම් එහෙම අරගෙන ප්‍රස්ථාරය අඳින්න ඕන. ඊළඟට ළමයි මෙහෙම x සහ y අක්ෂ ලකුණු කරාද බලන්න. x අක්ෂයේ පන්ති මායිම් y අක්ෂයේ සාපේක්ෂ සංඛ්‍යාතය කියලා ලියන්න ඕනේ. x අක්ෂය 0 20 40 60 80 ඒ වගේ යන්නේ. සාපේක්ෂ සංඛ්‍යාතයේ 1 ඉඳන් 5ට තමයි විචලනය වුනේ. හරි. එහෙනම් මුලින්ම අපි වගුව දිහා බලලා මුලින්ම 0 20 පන්තියට අදාළ සාපේක්ෂ සංඛ්‍යාතය 2යි. එහෙනම් 2ක් උස ඍජු කෝණාශ්‍රයක් අඳිනවා. ඊළඟට 20 40 පන්තියට අදාළ සාපේක්ෂ සංඛ්‍යාතය 3යි. එහෙනම් 3ක් උස ඍජු කෝණාශ්‍රයක් අඳින්න ඕන. ඊළඟට 40 60 40 60 පන්තියට සාපේක්ෂ සංඛ්‍යාතය 1යි. ඊළඟට 60 100 පන්තියේ තියෙන්නේ 60 100ට අදාළව 4යි. එහෙනම් 4ක් උසට 100 දක්වාම එහෙනම් 4ක් උසට 100 දක්වාම ඍජු කෝණාශ්‍රයක් අඳින්න ඕනේ මෙන්න මේ විදිහට. 80 60 80 අතර පන්තියක් නැති නිසා තියෙන්නේ 60 100 අතර පන්තියක්. ඊළඟට 100 120 5යි. 5ක් උසට ඍජු කෝණාශ්‍රයක් අඳින්න ඕන. ඊළඟට තියෙන්නේ 120 180 2යි. 120 180 2යි. මෙන්න මේ වගේ ඍජු කෝණාශ්‍රයක් එන්න ඕනේ. ඊළඟට 180 200 තියෙන්නේ 3යි. 3ක් උස ඍජු කෝණාශ්‍රයක් අඳින්න ඕන. එහෙනම් මෙන්න මේ වගේ එකක් තමයි ජාල රේඛයට එන්නේ. මේක අඳින්න. ළමයි මේ ගාන ලියාගෙන ජාල රේඛයක් අඳින්න.
එතකොට ළමයි මෙන්න මේ වගේ වගුවක් ආවද බලන්න සාපේක්ෂ සංඛ්‍යාතය 4 11 10 6 2. එතකොට මේකේ සීමා සහ මායිම් සමාන නැහැ. පන්ති මායිම් තීරුව තමයි ලියලා තියෙන්නේ. සංඛ්‍යාතයේ තියෙනවා සාපේක්ෂ සංඛ්‍යාතයේ තියෙනවා. මේ වගේ ප්‍රස්තාරයක් ආවද බලන්න x අක්ෂයේ පැත්තට එන්න ඕනේ පන්ති මායිම්. ඉහළට එන්න ඕනේ සාපේක්ෂ සංඛ්‍යාතය. මේ වගේ එකක් ඇඳනම් හරි. ඊළඟට පොඩි මාතෘකාවක් ලියන්න ළමයි සංඛ්‍යාත බහුවශ්‍රය. ළමයි සංඛ්‍යාත බහුවශ්‍රය කියලා කියන්නේ පන්ති ප්‍රාන්තරවල මධ්‍යගය. ඒ කියන්නේ x දැන් අපි පන්ති දීලා තියෙනකොට ඒකේ මධ්‍යගය නැත්තම් පන්ති ලකුණ හෙව්වේ නැහැ. මේකෙදි පන්ති ලකුණට එරෙහිව සංඛ්‍යාතයේ ප්‍රස්තාරයක් ඇන්දොත් අපිට සංඛ්‍යාත බහුවශ්‍රය එනවා. ඒක ලියා ගන්න. පන්ති ප්‍රාන්තරවල මධ්‍යගය වරහන් ඇතුලේ පන්ති ලකුණට එරෙහිව සංඛ්‍යාතයේ ප්‍රස්තාරය සංඛ්‍යාත බහුවශ්‍රය ලෙස හැඳින්වේ. එතකොට අපි ඒකත් මෙතන මේකෙමයි අඳින්නේ. සාමාන්‍යයෙන් ගානක් දුන්නොත් ජාල රේඛයේ ඇඳලා තමයි සංඛ්‍යාත බහුවශ්‍රය අඳින්න දෙන්නේ. එහෙම නැතුව අඳින්නත් පුළුවන්. x හොයලා පන්ති ලකුණ හොයලා. එතකොට අපි කරන්නේ පන්ති ලකුණ ලකුණු කරන. ඒ කියන්නේ හැම පන්තියකම මධ්‍යගය. මම මෙතන තිත්තක් තියලා රවුම් කරන්න ළමයින්ට පේනවා ඇති. එතකොට මධ්‍යගය එතන. එතකොට අනිත් පන්ති ඍජු කෝණාශ්‍රයේ මධ්‍යගය මේකේ මෙතන. ඊළඟ එකේ මෙතන. ඊළඟ එකේ මෙතන. ඒ ටික ලකුණු කරලා දෙපැත්තේ තියෙන පන්ති දෙකත් බිඳුවයි කියලා අරගෙන ඒ දෙපැත්තේ පන්ති දෙකෙත් x අක්ෂයටම මේ ප්‍රස්ථාරය අඳිනවා. එහෙම ඇඳලා මේ ටික අඩි රූලක් තියලා යා කරන්න ඕනේ. එතකොට එන එකට අපේ කියනවා සංඛ්‍යාත බහුවශ්‍රය කියලා. දැන් මම මේක මෙහෙම යා කරනවා. ළමයි අඩි රූලක් තියලා අපි දැන් ඇඳපු එකේම යා කරන්න ආය අලුතෙන් අඳින්න ඕනේ. මෙහෙම යා කරපුවාම එන එකට අපි කියනවා සංඛ්‍යාත බහුවශ්‍රය කියලා. ඒතර සංඛ්‍යාත බහුවශ්‍රයේ වර්ගඵලයයි ජාල රේඛයේ වර්ගඵලයයි සමානයි. මේ විදිහට අඳින්න. එතකොට සංඛ්‍යාත බහුවශ්‍රයේ x අක්ෂයටම එන්න ඕනේ. දෙපැත්තේ පන්ති දෙක බිඳුවයි සංඛ්‍යාතයේ කියලා අරන් අඳින්න ඕනේ. මේක අඳින්න. ඒ වගේ ළමයි දැන් අපි ඉස්සර වෙලා ඇඳා අනිත් තුනෙත් සංඛ්‍යාත බහුවශ්‍රය අඳින්න. දැන් අපි ගත්තොත් දෙවෙනියට ඇඳපු එකේ මධ්‍යගයන් ලකුණු කරා සමහර තිත් තිබ්බාම ඇති. තිත් තියලා සරල රේඛාවකින් යා කරන්න. එතකොට අපිට එනවා සංඛ්‍යාත බහුවශ්‍රය. මේක මේ විදිහට එන්න ඕනේ. ළමයි මේකෙදි පන්ති පළල අසමානයකදී ටිකක් විශේෂ විදිහකට ලකුණු කරනවා. ඒක බලා ගන්න. ඒතර සාමාන්‍ය පන්ති පළල තියෙන එකේ ගැටලුවක් නැහැ. මධ්‍යගය තමයි ගන්නෙ. ඊළඟ එකේදී අපි සාමාන්‍ය පන්ති පළල තියෙනවා කියලා හිතලා ඒකෙත් මධ්‍යගයන් ලකුණු කරනවා. මෙන්න මේ වගේ. මෙතන දැන් මේවත් පන්ති කියලා හිතනවා. හිතලා මධ්‍යගය ලකුණු කරනවා. ලකුණු කරලා මේකේ බිඳුවෙන් එහා පැත්තට එනවා අනිත් රේඛාව. මෙන්න මෙහෙම යා කරනවා. මෙන්න මෙතන ඉතා විශේෂයක් වෙන්නේ මෙතෙන්ට ගියා ඒක තිරස් අතට යනවා. මෙන්න මේ විදිහට. ඊළඟට එතනින් තමයි ඊළඟ පන්තියට යන්නේ මධ්‍යගයට. මෙතනදිත් ආයේ විශේෂයෙන් අඳින්න ඕනේ තිරස් රේඛාවක් තමයි එන්නේ. ඊළඟ පන්තියේ මධ්‍යගයට ගියා බිඳුවට ආවා. එහෙනම් මෙන්න මේක තමයි සංඛ්‍යාත බහුවශ්‍රය කියලා එන්නේ.
ඊළඟ එකේ අඳින්න ළමයි. ඊළඟ එකේ ඇඳාම මෙහෙම එකක් ආවද බලන්න. මෙහෙම ආවනම් හරි. ළමයි ඊළඟට පොඩි මාතෘකාවක් ලියන්න. සංඛ්‍යාත වක්‍රය. ලියන්න ළමයි සංඛ්‍යාත වක්‍රය කියලා කියන්නේ සංඛ්‍යාත බහුවශ්‍රයේ ශීර්ෂ හරහා අඳිනු ලබන සුමට වක්‍රය. සංඛ්‍යාත වක්‍රයයි කියනු ලැබේ. ඒ කියන්නේ මෙහෙම. දැන් අපි ඇඳන්නේ සංඛ්‍යාත බහුවශ්‍රයේ අඩිරූල තියලා නෑන්දේ. ඒක අපි අඩිරූල තියන්නේ නැතුව අඳින්න ඕනේ සුමට වක්‍රයක් විදිහට. එතකොට අපි ඒකට කියනවා සංඛ්‍යාත වක්‍රය කියලා. මේ වගේ. දැන් අඩිරූල තියන්නේ නැතුව සුමටව වක්‍රයක් විදිහට අඳින්න ශීර්ෂ කැපෙන්නම අවශ්‍ය නැහැ. ඒ හැඩේ එන්නයි ඕනේ. මෙන්න මේ වගේ. සුමට වක්‍රයක් අඳින්නේ. එතකොට ඒක එක එක ළමයි අඳින විදි වෙනස් වෙන්න පුළුවන් පොඩ්ඩක්. හැබැයි ශීර්ෂ කිට්ටුවේ යන විදිහට සුමට වක්‍රයක් ආසන්න වශයෙන් දැන් මේකේ හැඩේ පේනවා කන්දක් වගේ ලස්සනට වැඩි වෙලා ක්‍රමයෙන් අඩු වෙලා යනවා. දෙපැත්ත සමමිතිකයි වගේ පේනවා. ඒ වගේ පේන්න අඳින වක්‍රයට කියනවා සංඛ්‍යාත වක්‍රය කියලා. මේක අඳින්න. ළමයි මේ ගාන ලියාගෙන ජාල රේඛය සංඛ්‍යාත බහුවශ්‍රය සංඛ්‍යාත වක්‍රය අඳින්න. බලන්න එතකොට මෙහෙම එකක් එනවද කියලා. මේකේ සංඛ්‍යාත බහුවශ්‍රයයි සංඛ්‍යාත වක්‍රයයි ඇඳලා නැහැ. ජාල රේඛය විතරයි ඇඳලා තියෙන්නේ. මේ ගානත් ලියාගෙන ජාල රේඛයේ සංඛ්‍යාත බහුවශ්‍රය සංඛ්‍යාත වක්‍රය අඳින්න. එතකොට මෙහෙම එකක් ආවද බලන්න. මේකේ ජාල රේඛය විතරයි ඇඳලා තියෙන්නේ. සංඛ්‍යාත බහුවශ්‍රයයි සංඛ්‍යාත වක්‍රයයි අඳින්න. මේ ගානත් ලියලා ජාල රේඛය සංඛ්‍යාත බහුවශ්‍රය සංඛ්‍යාත වක්‍රය අඳින්න. මෙහෙම එකක් ආවද බලන්න. මේකේ ජාල රේඛයයි සංඛ්‍යාත බහුවශ්‍රය ඇඳලා තියෙනවා. සංඛ්‍යාත වක්‍රය අඳින්න. ළමයි ඊළඟ මාතෘකාව ලියන්න සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. ළමයි ඒකේ ප්‍රස්ථාර දෙකක් අඳින්න තියෙනවා. එක තමයි අඩුවන සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. ඒක නැත්තම් ඨ අඩු සමුච්චිත සංඛ්‍යාත ව්‍යාප්තිය කියලාත් කියනවා. නැත්තම් වඩා අඩු සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියලාත් කියනවා. මේ ටික ලියා ගන්න. දෙවෙනි එක තමයි ළමයි වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාත වක්‍රය නැත්තම් ඨ වැඩි සමුච්චිත සංඛ්‍යාත වක්‍රය නැත්තම් වඩා වැඩි සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියලා කියනවා. ඒකත් ලියා ගන්න දෙවෙනි එක. ඒකේ පළවෙනි එක ලියන්න ළමයි වඩා අඩු සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇඳීම. මේ උදාහරණය ලියන්න ළමයි මෙහෙම වගුවක් දීලා තියෙනවා. දීලා කියනවා වඩා අඩු සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න කියලා. එතකොට අපි කරන්නේ සමුච්චිත සංඛ්‍යාත තීරුව ලියනවා. කැපිටල් F. එතකොට අපි මේ අර සාමාන්‍ය විදිහටම කලින් ලිව්ව විදිහටමයි ලියන්නේ. ඒකට තමයි වඩා අඩු සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳිනවා කියලා කියන්නේ. හරි. එතකොට 2යි 2ට 4ක් එකතු කරා 6යි 6ට 6ක් එකතු කරා 12යි 12ට 7ක් එකතු කරා 12ට 5ක් එකතු කරා 17යි 17ට 3ක් එකතු කරා 20යි. උඩ ඉඳලා පල්ලෙහාට එකතු කරගෙන එනවා. එතකොට ඒකට කියනවා වඩා අඩු සමුච්චිත සංඛ්‍යාතය ලියනවා කියලා. එහෙම ලියලා ඒ සමුච්චිත සංඛ්‍යාතය ගන්නවා y අක්ෂයට. y අක්ෂයට ගන්නවා. ඊළඟට පන්ති ප්‍රාන්තරවල ඉහළ මායිම. දැන් මේක මායිම් තීරුවමයි දීලා තියෙන්නේ. මොකද ඉවර වෙච්ච එකෙන් තමයි පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා ඉහළ මායිම ගන්නවා x අක්ෂයට. එහෙම අරගෙන තමයි ප්‍රස්ථාරය අදින්නේ. ඒතර මේකෙදි අපි කලින් පන්තියත් ලියනවා. උදාහරණයක් ගත්තොත් මේම. දැන් මෙතන ඊළඟ පන්තිය තමයි 0.10.
ඒ 10ට සංඛ්‍යාතයක් නැහැ. අපි මොකද බිඳුවෙන් තමයි පටන් ගන්නෙ x අක්ෂයේ. ඒ හින්දා කලින් පන්තිය අපි ලියනවා. ඒක තමයි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. කලින් පන්තියට සංඛ්‍යාතයක් නැහැ. ඒ නිසා සමුච්චය සංඛ්‍යාතයකුත් නැහැ කියලා. එහෙනම් මේක අපි xy අක්ෂයේ ඛණ්ඩාංක තලයේ අඳින එක තමයි කරන්නේ. ඛණ්ඩාංක විදිහට ගන්නෙ 10, බිඳුව ඊළඟට 20,2 30,6 40,12 50,17 60,20 මෙන්න මේ ඛණ්ඩාංක වලට xy අක්ෂයේ ලකුණු කරන එක කරන්නේ. අපි ප්‍රස්ථාරය මෙහෙම අඳිමු. මෙන්න මේ විදිහට ළමයි ඛණ්ඩාංක තලයේ ලකුණු කරන්න ඕනේ. x පැත්තට ඉහළ මායිම් ගන්න ඕනේ. y පැත්තට සමුච්චිත සංඛ්‍යාතය ගන්න ඕනේ. එහෙම අර කලින් ලකුණු කරපු ඛණ්ඩාංක ටික මේකේ මාක් කරන්න ඕනේ. පළවෙනි එක තමයි 10, බිඳුව. ඒතර 10 තියෙන්නේ මෙතන මම තිතක් තියලා රවුන්ඩ් කරන්න. දැන් මේක ප්‍රස්ථාර කොලයක අඳින්න ඕනේ ළමයි. ඒතර තමයි පැහැදිලි වෙන්නේ. ඊළඟ එක 20,2. 20 දැන් මෙතන අනුපාතයකට වගේ ගන්න වෙන්නේ ප්‍රස්ථාර කොලයක අඳින්න නැති නිසා මම මෙතන ලකුණු කරනවා 20,2. 30,6. 30 ඉඳලා 6. 40,12. 40, 12. 50, 17. 60, 20. 20 මෙතන තියෙන්නේ මෙතන. ඊළඟට මේක අපි සුමටව යා කරන්න ඕනේ. බිඳුව x අක්ෂයේ ස්පර්ශ වෙනවා. මේ ලක්ෂ ටික කැපෙන විදිහට සුමටව පැන්සලකින් ලකුණු කරන්න. එතකොට අපි මේකට කියනවා වඩා අඩු සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියලා. නැත්නම් මේකට කියනවා වඩා අඩු ඔගිවිය කියලා. වඩා අඩු ඔගිවිය. මේ නමත් ලියා ගන්න. ඊළඟට ලියන්න ළමයි වඩා වැඩි සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. ඒක අපි අර ඉස්සර වෙලා වගුවේම හදමු. ඒක කරන්නේ මේ විදිහට. වඩා වැඩි සමුච්චිත සංඛ්‍යාත වක්‍රය මම මෙතනින්ම හදන්නම්. වඩා වැඩි සමුච්චිත සංඛ්‍යාතය කියන්නේ කැපිටල් F. එතකොට අපි සංඛ්‍යාතය එකතු කරගෙන එන්නේ යට ඉඳලා. ඉස්සර වෙලා උඩ ඉඳලානේ එකතු කරගෙන ආවේ. දැන් 3යි කියලා ලියනවා. 3ට 5ක් එකතු කරනවා. එතකොට 8යි. 8ට 6ක් එකතු කරනවා 14යි. 14ට 4ක් එකතු කරනවා 18යි. 18ට 2ක් එකතු කරනවා 20යි. ඒ විදිහට තමයි වඩා වැඩි සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්නේ. සංඛ්‍යාත තීරුව 15 ඉඳන් එකතු කරන් එන්නේ. එහෙනම් එකක් වැඩි පන්තියක් ලියනවා. 60, 70. එහෙනම් 70 පටන් ගන්න බිඳුවෙන්. මෙන්න මේක අපි ගන්නවා y අක්ෂයට. ඊළඟට අපි පන්තිවලදී ගන්නෙ වඩා වැඩි සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න පන්තිවල 15 මායිම තමයි ගන්නෙ. 15 මායිම් තීරුව අරගෙන තමයි අපි වඩා වැඩි සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්නේ. ඒතර මේක තමයි x අක්ෂයට ගන්නෙ. ඒක හොඳට මතක තියාගන්න ඕන. එහෙනම් අපි ඒකෙත් ඛණ්ඩාංක ටික ලිව්වොත් පළවෙනි එක 60 බිඳුව 60, බිඳුව. ඊළඟ එක 50. 15 මායිම ගන්නෙ 50. මේක තමයි 53. y අක්ෂය 3යි. ඊළඟට 40,8. ඊළඟට 30,14.
ඊළඟට 20,18 10,20 මෙන්න මේ ඛණ්ඩාංක ටික ප්‍රස්ථාරේ ලකුණු කරන්න ඕනේ. ඒක අපි කලින් ඇඳපු එකේම ලකුණු කරමු. පළවෙනි එක 60 බිඳුව. 60 බිඳුව තියෙන්නේ මෙතන මම තිතක් තියලා රවුම් කරන්නම්. ඊළඟ එක 53. 53 මේ හරි. ඊළඟ එක 48. 48 මේ හරි. ඊට 30,14. 30,14 මේ හරි. ඊළඟට 20,18. 18 මේ හරි. අන්තිම එක 10,20. 20 මෙතන. 18 එන්නේ මේ හරියේ. ඊළඟ එක 20 මෙතන. ඔන්න ඔය ප්‍රස්ථාරය අඳින සුමටව පැන්සලකින් අඳින්න ඕනේ ලක්ෂ ටික කැපෙන විදිහට. මෙන්න මේ විදිහ. එතකොට මේකට කියනවා වඩා වැඩි ඔගිවිය කියලා. වඩා වැඩි ඔගිවිය. මේකත් ඇඳ ගන්න ළමයි වගුව අලුතෙන් ලියලා අඳින්න. ඉඩ තියෙනවා නම් මේ විදිහටම අඳින්න. ඊළඟට ළමයි මේ ප්‍රස්ථාර දෙක එකම ප්‍රස්ථාර කොලේ ඇඳාම මේ ප්‍රස්ථාර දෙක කැපෙන තැන අපි කෙලින්ම පල්ලෙහාට ඇඳොත් එතනදී එන ඛණ්ඩාංකය තමයි මධ්‍යස්ථය. ඒ කියන්නේ Q2 තමයි අපිට ලැබෙන්නේ ප්‍රස්ථාර දෙක කැපෙන තැන x අක්ෂයට ලම්බක රේඛාවක් ඇඳොත්. ඒ මධ්‍යස්ථයට අදාළ සමුච්චිත සංඛ්‍යාතය අපිට y අක්ෂයට ලම්බකයක් ඇඳලා හොයාගන්න පුළුවන්. ඒකත් ලියා ගන්න. ප්‍රස්ථාර දෙක ඡේදනය වෙන ලක්ෂය x අක්ෂයට අඳින ලම්බකයේ මධ්‍යස්ථය නැත්නම් Q2 ලැබේ. මේ ගාන ලියලා ළමයි වඩා අඩු සමුච්චිත සංඛ්‍යාත වක්‍රයයි වඩා වැඩි සමුච්චිත සංඛ්‍යාත වක්‍රයයි එකම ප්‍රස්ථාරයක අඳින්න. එතකොට මෙතන දීලා තියෙන්නේ සීමා තීරුව. ඒකෙන් මායිම් තීරුව ලියා ගන්න ඕනේ. මායිම් තීරුව වලින් තමයි ප්‍රස්ථාරය අඳින්න ඕන. හරි. ළමයි මෙහෙම එකක් ලිව්වද බලන්න. මෙහෙම ලියලා තියෙනවා නම් හරි. එතකොට වගුව දිහා බලාගෙන කෙලිම මායිම් තීරුව ලිව්වනම් ඇති. මායිම් තීරුවේදී එක මායිමක් උඩින් වැඩිව සහ යටිනුත් එක මායිමක් වැඩි ලියන්න ඕනේ. එතකොට මුලින්ම වඩා අඩු සමුච්චය සංඛ්‍යාත වක්‍රය අඳිනකොට මෙන්න මේ දත්ත ටිකයි ඉහළ මායිම් තීරුවයි අරන් අඳින්න ඕනේ. ඊළඟට වඩා වැඩි සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳිනකොට මෙන්න මේ ටිකයි පහළ මායිම් ටිකයි අරන් අඳින්න ඕනේ. බලන්න අඳින්න. බලන්න ළමයි මෙහෙම ඛණ්ඩාංක තලයක් ආවද කියලා උස ගන්න x අක්ෂයට නැත්නම් පන්ති මායිම් ඉහළ මායිම් සහ පහළ මායිම්. දැන් මෙතන දෙකම එකේ අඳින්න නිසා උස දැම්මනම් හරි සෙන්ටිමීටර් වලින් x අක්ෂයට සමුච්චය සංඛ්‍යාතය තමයි y අක්ෂයට ගන්නෙ. අපි මුලින් අඳින්නේ වඩා අඩු එක. එහෙනම් පළවෙනි එකේ එන්නේ 149.5යි බිඳුවයි. එහෙනම් ඒක මේකේ ලකුණු කරමු. මෙතන එන්නේ. ඊළඟ එක 154.5යි 2යි. ඊළඟට 159.5යි 10යි.
164.5 21යි. 169.5 28යි. 174.5 31යි. 179.5 32යි. ඊට පස්සේ මේක සුමටව පැන්සලකින් යා කරන්න ලක්ෂ හරහා යන විදිහට. මෙන්න මෙහෙම. මේක ආවද බලන්න. ඊළඟට වඩා වැඩි සමුච්චය සංඛ්‍යාත වක්‍රයත් අපි මේකේ අඳිමු. පළවෙනි ලක්ෂයේ එන්නේ 149.5 149.5 32 මෙතන එන්නේ. ඊළඟට 154.5 30 ඊළඟට 159.5 159.5 22 164.5 11 169.5 4 174.5 1 ඊළඟ එක බිඳුව 79.5ට එනකොට බිඳුවට එන්න ඕන. මේක සුමටව යා කරන්න. එහෙම ඇඳලා මේකෙන් ඇහුවොත් මධ්‍යස්ථය නැත්තම් Q2 හොයන්න කියලා අපි මොකද කරන්න ඕනේ? කෙලින්ම මේ ප්‍රස්ථාර දෙක කැපෙන තැනින් ලම්බකයක් අඳින්න x අක්ෂයට Q2 එන්නේ. Q2 මධ්‍යස්ථය. මේකත් ලියා ගන්න. ඒකට අදාළ සමුච්චය සංඛ්‍යාතය ඇහුවා අපිට මෙන්න මෙතන එනවා. ළමයි මේ ගාන ලියාගෙන හදන්න. වඩා අඩු සමුච්චය සංඛ්‍යාත වක්‍රයයි වඩා වැඩි සමුච්චය සංඛ්‍යාත වක්‍රයයි එකම ප්‍රස්ථාරයක අඳින්න ඕන. ඇඳලා මධ්‍යයන්නේ හොයන්න. ප්‍රස්ථාර කොලයක ඇඳාම මධ්‍යයන්නේ හොයන්න ලේසි. එතකොට වග්ගුව මෙහෙම දාවි බලන්න. ඊට පස්සේ ප්‍රස්ථාරය මෙහෙම ආවද බලන්න. මෙහෙම ප්‍රස්ථාරය ආවනම් හරි. ළමයි මේ ගාන හදන්න. දෛනික ආදායම් උපයන්නෙකුගේ දින 30ක් තුල දෛනික ආදායම පහත පරිදි දැක්වේ. මෙම තොරතුරු නිරූපණය කරන සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න. ඒතර මේ ගානේ කියලා නැහැ ට අඩු සමුච්චය සංඛ්‍යාත වක්‍රයේද ට වැඩි සමුච්චය සංඛ්‍යාත වක්‍රයේද කියලා. එහෙම කියලා නැත්නම් ගානකදී ට අඩු සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න ඕනේ. ඒක අඳින්න. මේ ගානත් හදන්න. කෙටි ප්‍රශ්න පත්‍රයකට ලබාගත් ලකුණු පිළිබඳ තොරතුරු පහත වගුවේ දැක්වේ. මෙම තොරතුරු සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක අඳින්න. එතකොට අඳින්න ඕනේ ට අඩු සමුච්චිත සංඛ්‍යාත වක්‍රය.
ඊළඟ මාතෘකාව ලියන්න ළමයි ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. ඒක අඳින්නේ ළමයි මෙහෙම. අපි ගම්මු අර අපි මුලින් හදපු පළවෙනි ගාන. එතකොට ඒකේ අපි තව තීරුවක් ලියන්න ඕනේ ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාතය. එතකොට සමුච්චිත සංඛ්‍යාතයම තමයි ඒකේ ප්‍රතිශතය. ප්‍රතිශතය කියන්නේ 100ට කොච්චරද? දැන් අපිට මෙතෙන්ට ආව සමුච්චිත සංඛ්‍යාතය එකතු කරපුවාම 20ක්. ඒ කියන්නේ සිග්මා f සමානයි 20යි. ඒ කියන්නේ පද සංඛ්‍යාව අපිට ආවේ 20ක් තියෙනවා කියලා. එතකොට ඒ 20 100 වුණොත් සමුච්චිත සංඛ්‍යාතේ කොහොමද එන්නේ කියන එකයි මේකේ තේරුම. ඒ කියන්නේ ළමයි මෙතෙන්ට එන්නේ 100ක් වුණොත් ඒ කියන්නේ පද තියෙනවා 20ක්. දැන් සමුච්චිත සංඛ්‍යාතයත් 20යි. සමුච්චිත සංඛ්‍යාතයත් 20යි. එහෙනම් 100ක් වුණොත් කොච්චරද? එහෙනම් 20ට 20 කැපුණොත් මෙතෙන්ට එනවා 100ක්. ඒකයි මේකේ තේරුම. එහෙනම් ඒ වගේ අපි උඩ ඉඳන් හදාගෙන ආවොත් මෙතෙන්ට එන්නේ මොකද්ද? 20ට 2 නම් 100ට කොච්චරද කියන එක තමයි මේකේ හොයන්න ඕනේ. එහෙනම් දෙවරක් 1යි දෙවරක් 10යි බිඳුවක් කැපෙනවා මෙතෙන්ට එන්නේ 10යි. ඊළඟට 6ක් වුණොත් ඊළඟට 6ට 20ට 6 නම් 100ට කොච්චරද? දෙවරක් 1යි දෙවරක් 3යි 30යි. ඊළඟට 12ට එහෙම වෙනම හදලා අපිට ලියන්න පුළුවන් ඒ තීරුව. 20ට 12 නම් 100ට කොච්චරද? බිඳුවක් කැපුණා දෙවරක් 1යි දෙවරක් 6යි 60යි. ඊළඟට 17ට 20ට 17 නම් 100ට කොච්චරද? බිඳුවක් කැපෙනවා දෙකෙන් බෙදුනොත් අපිට එනවා දෙවරක් 1යි දෙවරක් 8.5. එහෙනම් එනවා 85. එහෙනම් මෙන්න මේ තීරුවට අපි කියනවා ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාත තීරුව කියලා. එහෙනම් මේක ගන්නවා දැන් y අක්ෂයට. x අක්ෂයට ගන්නේ ඉහළ මායිම් තීරුව. අර කලින් වගේම තමයි. අරගෙන ප්‍රස්ථාරය අඳින්න. එතකොට එන්නේ ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. බලන්න අඳින්න. එතකොට ළමයි ඛණ්ඩාංක ලකුණු කරන්න ඕනේ මේ විදිහට. x අක්ෂයට ඉහළ මායිම් 10 20 30 40 ආවේ. අපි කොහොමත් y අක්ෂයේ ලකුණු කරන්න ඕනේ මෙන්න මේ විදිහට. ප්‍රතිශතේන තියෙන හින්දා බිඳුවේ ඉඳන් 100ට. මොන ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාත වක්‍රයෙන්ද y අක්ෂයේ ලකුණු වෙන්න ඕනේ මෙන්න මේ විදිහට. 100ට වඩා වැඩි එන්නේ නැහැ. එහෙනම් අපි ඛණ්ඩාංක ටික ලකුණු කරමු. පළවෙනි එක තියෙන්නේ 10ට බිඳුව. මෙතන ප්‍රතිශතයේ බිඳුවයි. 10ට තිතක් තියලා රවුම් කරා. ඊළඟට 20ට 10යි. තිතක් තිබ්බා රවුම් කරා. ඊළඟට 30ට 30යි. 30ට 30යි. ඊළඟට 40ට 60යි. ඊළඟට 50ට 85යි. ඊළඟට 60ට 100යි. මෙන්න මේ ලක්ෂ ටික සුමට ඔයා කරන්න ඕන. මෙන්න මේ විදිහට යා කරන්න. වීඩියෝ එක නවත්තලා ප්‍රස්ථාරය අඳින්න. ඊළඟට මේ ප්‍රස්ථාරය ඇඳලා පස්සේ ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට අහන්න පුළුවන් ඉහළ මායිම 40ට වඩා වැඩි ප්‍රතිශතය කීයද? එහෙනම් අපි ඉහළ මායිම 40ට ප්‍රස්ථාරයට මෙහෙම රේඛාවක් අඳිනවා. ඇඳලා අපි තිරස් රේඛාවක් අඳිනවා
y අක්ෂය කැපෙන්න. එහෙනම් අහන්නේ 40ට වඩා වැඩි ඉහළ මායිම 40ට වඩා වැඩි ප්‍රතිශතය. එහෙනම් ප්‍රතිශතය 100ට වඩා 160ට වඩා වැඩි. දැන් මෙතන 160 තියෙන්නේ. 160ට වඩා වැඩි ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් 140ක් කියලා එනවා. අන්න ඒ වගේ ප්‍රශ්න අපෙන් අහන්න පුළුවන්. එතකොට අපි ප්‍රස්ථාරේ ඉඳලා x අක්ෂයටයි y අක්ෂයටයි ලම්බක අඳිනවා. ඇඳලා ඒ දත්ත දිහා බලලා තමයි උත්තරේ දෙන්න ඕන. මේකත් ඇඳ ගන්න. මේ ගාන ලියා ගන්න. මේ ගාන ලියලා ප්‍රතිශත සමුච්චය සංඛ්‍යාත වක්‍රය අඳින්න. එතකොට වගුව ආවේ මෙහෙමද බලන්න. පන්ති ප්‍රාන්තර තියෙනවා. මායිම් ටික තියෙනවා සංඛ්‍යාතයේ සමුච්චය සංඛ්‍යාතය ලියන්න ඕනේ. ඊට පස්සේ ප්‍රතිශත සමුච්චය සංඛ්‍යාතය ලියන්න ඕනේ. මෙහෙම ආවද බලන්න. ඒ ප්‍රස්ථාරය ඇඳහම මෙහෙම ආවද බලන්න ළමයි ප්‍රස්ථාරේ. මෙහෙම ආවනම් හරි. ළමයි මේ ගාන ලියලා ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න. වීඩියෝ එක නවත්තලා හදන්න.